අයිබෝන් පුතේ ඉතින් අපි අදත් 11 ශ්‍රේණියේ දෙවනි පාඩම සාකච්ඡා කරන්න තමයි සූදානම්ින් සිටින්නේ. ඉතින් මෙතෙක් අපි කතා කරපු දේවල් එක්ක ගත්තම අපිට පළවෙනි පාඩම සහ ඊට පස්සේ දෙවනි පාඩම දෙවනි පාඩමේ අපි කොටස් ටික තමයි සාකච්ඡා කරමින් සිටියේ. ඉතින් මම මේ වෙනකොට කරපු පාඩම දැන් පළවෙනි පාඩම අපි අවසන් කරා විප්ලවය හරි පුතේ මෙදා පාර සාමාන්‍ය පෙළ විභාගය දිහා බලනකොට සෑහෙන වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ 75ක් වගේ ප්‍රමාණයක් 10 ශ්‍රේණියෙන් තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් සාමාන්‍යයෙන් 60%ක්වත් 10 ශ්‍රේණියෙන් සාමාන්‍යයෙන් එනවා O level වලට ඒ සිලබස් එකකින්. මෙදා පාර ටිකක් වැඩි මොකද මේ ප්‍රශ්නත් එක්ක වැඩිපුර 11 ශ්‍රේණිය අවසාන පාඩම් මුළු සමස්තයක් ඉදිරියම ලංකාවේ කරන්න බැරුව ගිය නිසා වෙන්නට ඇති අවසාන පාඩම් ටිකක් අඩුවෙන් තමයි දාලා තියෙන්නේ 11 ශ්‍රේණියේ. ඉතින් කොහොම වුණත් 10 වසරේ පාඩම් අනිවාර්යයෙන්ම ඔබ මතක තියාගෙන ඉන්න ගමන්ම තමයි ඒවත් තව තවත් අධ්‍යයනය කරන ගමන්ම තමයි පුතේ 11 වසරේ පාඩම් ටිකත් එකතු කරගන්නට ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට දැන් මේ සිලෝන් ඔන්ලයින් බිස්නස් ස්කූල් එක සම්බන්ධ වෙනකොට 11 ශ්‍රේණියේ ඔබ ඉගෙන ගන්න ගමන්ම 10 ශ්‍රේණියටත් ඔබට ඇතුළු වීමට අවස්ථාව සැලසෙනවා. ඉතින් පුළුවන් නම් ඒකට සම්බන්ධ වෙන්න. මොකද 10 ශ්‍රේණියේ පාඩම් තවත් ඔබට අධ්‍යයනය කරද්දී ඒ පිළිබඳව ලොකු දැනුමක් ඔබට එනවා. ඒක O level විභාගයට ලොකු ශක්තියක් වෙයි. හරි ඉතින් අපි දැන් අද කතා කරමින් සිටින්නේ මේ සිටියේ මේ O level විභාගයේ සම්බන්ධ දේත් එක්කම මේ පාඩම් වල ව්‍යුහය ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි පුතේ. අපි එක පාඩමක් අවසන් කරා කාර්මික විප්ලවය. ඒ කාර්මික විප්ලවය ලෝක ඉතිහාස පාඩම මෙදා පාරත් තුන් රචනා ප්‍රශ්නයකට ඇවිල්ලා තිබුණා. හරි කාර්මික විප්ලවය කියන පාඩම. එතකොට දෙවනි පාඩම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම. ඉතින් ඒක ලංකා ඉතිහාසයේ පාඩමක්. ඒකත් ඉතා සුවිශේෂී පාඩමක්. ඉතින් මෙදා පාරත් මේ O level වලට ඒ පාඩමිනුත් කොටසක් ඇවිල්ලා තිබුණා. ඉතින් කොහොම වුණත් අපිට හැම පාඩමක්ම ලොකු අවබෝධයකින් කරගෙන යන්න සිද්ධ වෙනවා. මතක තබා ගන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය පෙළට මේ සමස්තයක් විදිහට ගත්තම හැම පාඩම මේ ඉරි ගහන ප්‍රශ්නක් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කියනවා. ඒ ප්‍රශ්න පත්‍රය ඒ වගේම රචනාමය ප්‍රශ්න තියෙන දෙවෙනි කොටස මේ හැම එකටම මේ පාඩම් වක්‍රාකාරව හැම එකක්ම කොහින් හරි සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා හැම පාඩමක්ම හොඳින් ඔබ අධ්‍යයනය කළ යුතුයි. ඉතින් අපි එදා අවසන් කරපු තැන ඉඳන් අපි එදා නම් කළේ ප්‍රශ්නාවලියක් ඔබට 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ
ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න කියලා අපි ඒක සාකච්ඡා කරා. එතකොට ඊට කලින් දවසේ අපි නතර කරපු තැන ඉඳන් අද පාඩම කරගෙන යමු. ඒෂාර පුතේ මාව ඇහෙනවද? රුවින් පුතේ අපි එදා අවසන් කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජ්‍යත්වයට පත්වීම කියන ඒ කොටසෙන් නේද අවසන් කරේ. මතකද? ලියාගන්න නැතිනේ නේද? කියන්න බලන්න රුවින්. අපි කතා කරා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජ්‍යත්වයට පත්වීම නායකකර වංශය පිළිබඳව අපි කතා කරා. 803 ආක්‍රමණය පෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා මෙහෙ වූ 803 ආක්‍රමණය ගැන අපි කතා කරාද? ඒෂාර හරි. සටහන් කරගන්න ඕනේ හැම දෙයක්ම කියනකොට අපි කතා කරමු. මොකද සටහන කියන එකත් අපිට වැදගත් වෙනවා පුතේ. ආයෙමත් පාඩම් කරන්න මතකය ආවර්ජනය කරගන්න අපි සටහන් කරන ඒවා බොහොම වැදගත් වෙනවා. අපි ඒ නිසා ඒවත් එක්කම කරගෙන යමු. පුතේ ලියාගන්න මාතෘකාව 1803 උඩරට ආක්‍රමණය කියලා.
හරි පුතේ අපි 1803 ආක්‍රමණය පිළිබඳව සාකච්ඡා කරමු. මාතෘකාව ලියා ගන්න නැති 1803 ආක්‍රමණය කියලා ඔයගොල්ලෝ. හරි ඉතින් අපි සාරාංශය ගත්තොත් එහෙම මේ වෙනකම්ම ඉංග්‍රීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන ගම 1796 ඉඳලා දිගටම දැන් පාලනය කරගෙන එනවා. ඉංග්‍රීසීන්ට උවමනා වුණා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය අත්පත් කරගන්න. අපි ඒකට හේතු කාරණා කතා කරා මීට කලින්. ඉතින් මේ ඉංග්‍රීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය පාලනය කරන ගමන් ඒගොල්ලන්ට ඇති වුණු බාධාවන් පාඩු වෙළඳාමේ සිදු වුණු අවහිරතා නිසා ඉංග්‍රීසීන් හිතනවා ලංකාවේ ඒ කාලේ තිබුණු ප්‍රබලම රාජධානිය වන උඩරට රාජධානිය යටත් කරගන්න. එතකොට උඩරට රාජධානිය යටත් කරගන්නට අවස්ථා දෙකක් ඒගොල්ලෝ යොදා ගන්නවා. එකක් 1803 ආක්‍රමණය, ඊළඟට 1815 ආක්‍රමණය. එතකොට දැන් ඉංග්‍රීසීන්ට ඇත්තටම පුතේ උවමනා වුණා ලංකාවේ බ්‍රිතාන්‍යයන්ගේ නැත්නම් ඉංග්‍රීසීන්ගේ වෙළඳ වරාය වුණු කොළඹ ඉඳලා නාවික වරාය වුණු ත්‍රිකුණාමලය දක්වා පාරක් හදන්න. හැබැයි මේ පාර යන්නේ මහනුවර රාජධානිය හරහා. ඉතින් මේ පාර හදන්න අවසර ඉල්ලන්න රජුගෙන් අවසර ඉල්ලන්න එනකොට හිටිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජුගෙන් අවසර ඉල්ලන්න 1800 කියන්නේ 1803ට පෙර මේ 1800 දී ෆෙඩරික් නෝත් කියන ආණ්ඩුකාරවරයා යවනවා මැක්ඩෝවල් කියන සෙනවියා යටතේ හමුදා බටයින් 1164කුත් කාලතුවක්කු 8කුත් සමගින් දූත පිරිසක් මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සමග සාකච්ඡා කරා. සාකච්ඡා කරලා පාර හදන්න අවසර ඉල්ලන්නේ. දැන් මේගොල්ලෝ හදන්නේ දැන් මේ හමුදා බටයන් 1164ක් මහනුවරට යවලා කාලතුවක්කු 8කුත් යවලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ටිකක් බය කරලා දැන් මේ පාර හදන්න අවසර ඉල්ලනවා. හැබැයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මේ කිසිම හමුදාවකට සීමාවෙන් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. තහනම් කරනවා. කිසිම කෙනෙක්ට එන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ දූතයන් පිරිසක් විතරක් රජතුමා හම්බෙන්න යනවා. හැබැයි ඒකෙන් ලොකු සාර්ථකත්වයක් ලැබෙන්නේ. ඒතකොට 1803 ආක්‍රමණයට පෙර ඉංග්‍රීසීන් උත්සාහ කරනවා රජු එක්ක සාකච්ඡා කරලා පාරක් හදන්න කොළඹ ඉඳන් ත්‍රිකුණාමලයට ඒගොල්ලන්ට යන්න පාරක් හදන්න අවසර ඉල්ලන්න. හැබැයි ඒක එච්චර සාර්ථක වුණේ නැහැ. අපි සටහන් කරගමු. ක්‍රිස්තු වර්ෂ 1800 දී ක්‍රිස්තු වර්ෂ 1800 දී ආක්‍රමණයටදී ඔව් පුතේ 1803 ආක්‍රමණය යටතේ ලියන්න. ක්‍රිස්තු වර්ෂ 1800 දී සර් පෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා සර් පෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා සෙන්පති මැක්ඩෝවල් සෙනවියා යටතේ සෙන්පති මැක්ඩෝවල් සෙනවියා යටතේ
හමුදා බටයින් 1164ක් හමුදා බටයින් 1164ක් සහ කාලතුවක්කු 8ක් කාලතුවක්කු 8ක් සමගින් දූත පිරිසක් මහනුවර රාජධානියට යවන ලදී. මහනුවර රාජධානියට යවන ලදී. එයට හේතුව වූයේ මහනුවර රාජධානිය හරහා කොළඹ සිට ත්‍රිකුණාමලයට යාමට මහනුවර රාජධානිය හරහා කොළඹ සිට ත්‍රිකුණාමලයට යාමට මහා මාර්ගයක් සෑදීම සඳහා රජුගෙන් අවසර ඉල්ලීමට සාකච්ඡා පැවැත්වීමයි. රජුගෙන් අවසර ඉල්ලීමට සාකච්ඡා පැවැත්වීමයි. හරි. එතකොට දැන් අපි මුලින් ඉඳන් පුතේ දන්නවා අර මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන ගමන්ම බ්‍රිතාන්‍යයන් ලංකාවේ මහනුවර රාජධානිය කෙරෙහි අවධානය යොමු කිරීමට බලපෑ හේතු අතර ප්‍රධාන
හේතුවක් වුණේ කොළඹ සිට ත්‍රිකුණාමලයට ඒගොල්ලන්ගේ වෙළඳ භාණ්ඩ අරගෙන යනකොට කොළඹට තමයි සියලුම වෙළඳ භාණ්ඩ ලංකාවෙන් ලැබෙන සියලුම දේවල් එකතු වෙන්නේ ආදායම් එකතු වෙන්නේ ආදායම් ටික අරගෙන ත්‍රිකුණාමලයට යන්න ඕනේ ත්‍රිකුණාමලෙන් තමයි ඒ වෙළඳ භාණ්ඩ නැවේ දාගෙන ගියේ මදුරාසියට ගිහලා මදුරාසියේ ඒවත් එකතු කරගෙන එංගලන්තයට යන්න බ්‍රිතාන්‍යයට යන්න මාර්ගය හැදිලා තිබ්බේ එහෙමයි කොළඹ ඉඳන් එකපාරටම යන්න බෑ නැවේ ඒගොල්ලන්ට මේ මාර්ගයට අනුව නිසා කොළඹ එකතු වෙන භාණ්ඩ ටික ත්‍රිකුණාමලයට අරන් ගිහලා ත්‍රිකුණාමලයෙන් තමයි නැව පිටත් වෙන්නේ ඉතින් මේ කාර්යයේදී බ්‍රිතාන්‍යයන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන කාලේ සියලුම වෙළඳ භාණ්ඩ එකතු වුණේ කොළඹට ඒ කොළඹ එකතු වෙන වෙළඳ භාණ්ඩ ටික ත්‍රිකුණාමලයට මහනුවර හරහා යන්නට අරගෙන යන්නට අවස්ථාව ලැබුණේ නැහැ රජු අවසර දුන්නේ නැහැ ඒ මහා මාර්ගෙන් යන්න බෑ ඒ නිසා මුහුදු මාර්ගය තමයි පාවිච්චි කරන්න උනේ එක්ක නැවෙන් යන්න ඕනේ එහෙම නැත්නම් වෙරළි දිගේ යන්න ඕනේ ඉතින් මේක මහා කරදරයක් වුණා ඉංග්‍රීසීන්ට තමන්ගේ වෙළඳාමේදී ලංකාව පාලනය කරද්දී සෑහෙන බාධා ඇති වුණා. ඉතින් ඒගොල්ලන්ට කොහොම හරි ඕනේ වුණා අර මහනුවර හරහා තිබුණු මාර්ගයෙන් හරි යන්න. එහෙම නැත්තම් මහනුවර හරහා වෙන මාර්ගයක් ත්‍රිකුණාමලයට ඉදි කරන්න. දැන් ඒ සඳහා තමයි මේ යන්නේ 1800 දී මැක්ඩෝවල් කියන සෙනවියා යටතේ බට යන්නේ 1164ක් කාලතුවක්කු 8ක් අරගෙන දැන් කන්ද නැගගෙන දැන් යනවා මේ මුහුදුබඩ ප්‍රදේශවල ඉඳලා හැබැයි රජු මේ කිසිම කෙනෙක්ට මහනුවර සීමාවෙන් එහාට එන්න දෙන්නේ නැහැ. සාකච්ඡා කරනවා මැක්ඩෝවල් සහ තවත් දූත පිරිසක් රජු එක්ක. හැබැයි රජු කැමති වෙන්නේ නැහැ බ්‍රිතාන්‍යයන් කොළඹ ඉඳන් ත්‍රිකුණාමලයට යන්න මහනුවර හරහා මාර්ගයක් හදනවට. ඒ නිසා ඒ සාකච්ඡාවල කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එතනින් පස්සේ තමයි තීරණය කරන්නේ ඉංග්‍රීසීන් ලංකාවේ මහනුවර රාජධානිය ආක්‍රමණය කරනවා කියලා 1803 ආක්‍රමණය සිද්ධ වෙන්නේ. එතනින් පස්සේ අපි ලියපු සටහන සම්පූර්ණ කරමු වෙන ඡේදකින් හරි ලියා ගන්න. මෙහිදී පැවැත් වූ සාකච්ඡාවල කිසිදු ප්‍රතිඵලයක් නොතිබුණි. හරි පුතේ. ඊට පස්සේ අපි කතා කරන්නේ 1803 උඩරට ආක්‍රමණය ගැන. 1803 උඩරට ආක්‍රමණය සිද්ධ වෙනවා. ඒකට හේතු අපි දැන් දන්නවනේ. විවිධ හේතු බලපෑවා. එකක් කොළඹ සිට ත්‍රිකුණාමලයට මහා මාර්ගයක් ඉදි කරන්න රජු අවසර දුන්නේ නැහැ සහ තියෙන මාර්ගයෙන් මහනුවරින් එහාට යන්නවත් අවසර ලැබුණේ නැහැ. ඒ වගේම කඩවත් වලට බදු ගෙවන්න සිද්ධ වුණා. කඩවත් කියන්නේ මොනවද කියලා අපි කතා කරා. මහා මාර්ගයේ කොළඹ සිට මහනුවරට යන්න තිබුණු මාර්ගයේ තිබුණු දොරටු නැත්නම් මුර කපොළු කිව්වත් හරි. ඒවට බදු ගෙවන්න සිද්ධ වුණා මහනුවරට යන වෙළෙන්දුන්ට ඉංග්‍රීසි වෙළෙන්දුන්ට. ඒ වගේම
හමුදා සේනාංක දෙකක් රට වටේට කණ්ඩායම් දෙකක් විදිහට ඇතුල් පැත්තේ එක කණ්ඩායමක් පිට පැත්තේ තව කණ්ඩායමක් දාන්න සිදු වුණා මුහුදු මාර්ගයේ. එතකොට ඇතුල් පැත්තේ මහනුවර සීමාවේ දාන්න සිද්ධ වුණා මහනුවර රාජ්‍යයෙන් කරදරයක් වෙයි කියලා. ඒ වගේ ප්‍රශ්න. ඉතින් ඔය වගේ දේවල් අපි කතා කරා. ඉතින් ඔය දේවල් එක්කම ඉංග්‍රීසීන්ට උවමනා වෙනවා මහනුවර රාජධානිය කොහොම හරි අල්ලගන්න. 1800 වර්ෂයේදී සාකච්ඡාවකුත් පැවැත්වුව එච්චර සාර්ථකුුණෙත් නැහැ. දැන් පෙඩ්‍රික් නෝත් තීරණය කරනවා 1803 ආක්‍රමණය මෙහෙයවන්න. හරි. අනුමාතෘකාවල් ලියා ගන්න. 1803 ආක්‍රමණය ක්‍රියාත්මක වීම. තුනේ ආක්‍රමණය ක්‍රියාත්මක වීම. පුතේ කිසිම කෙනෙකුට සාධාරණ හේතුවක් නොමැතිව ආක්‍රමණයක් එහෙම මෙහෙවන්න බෑ. ඒ කියන්නේ විශේෂයෙන්ම වෙනත් ජාතියකට ලංකාවේ හෝ නැත්නම් වෙනත් රටක බලය අල්ලගන්න එහෙම ලොකු හේතුවක් නැතුව කරන්න බෑ. ඒක අද වෙනකොට ජාත්‍යන්තර සාමය කඩවීම සඳහා බලපාන මහා විශාල බරපතල කාරණා. ඉතින් එදත් ඉංග්‍රීසින් මේ මහනුවර රාජධානිය අල්ලගන්න යනකොට එකපාරටම හරි අපි යම් සේනාව රැස් කරගෙන යුද්ධයට ගියා වගේ එහෙම ගියේ නෑ. එහෙම යන්නත් බෑ. සාධාරණ හේතුවක් තියෙනවා. ඉතින් ඒ හේතුව ඔයගොල්ලන්ගේ අච්චු පොතේ එහෙම සටහන් වෙලා නැතුව ඇති. එකක් තමයි පුතේ දැන් එක වාසියක් ඉංග්‍රීසින්ට තියෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ කියන රජතුමා ලංකාවේ අවසාන රජතුමා ලෙස අපි හඳුනගන්න ඒ රජතුමා මුලදිම වැරදි ගොඩක් කරා. මුලදිම වැරදි ගොඩක් කරා. එකක් තමයි අර කන්නසාමි වෙලා හිටිය ඒ කුමාරයාවනේ ශ්‍රී වික්‍රම රාජසිංහ කරවන්නේ. කවුද කරවන්නේ? මට කියන්න කවුරු හරි. කන්නසාමි කුමාරයාව ශ්‍රී වික්‍රම රාජසිංහ කියන නමින් රජ කරවන්නේ කවුද පුතේ? මට කියන්න. මතකද ඔයගොල්ලන්ට? මහාධිකාරම්වරයෙක් නේද? කවුද එයාගේ නම? මතක නැද්ද? පිළිම තලව්වේ මහාධිකාරම්වරයා. පිළිම තලව්වේ මහාධිකාරම්වරයා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව මේ සිංහාසනයට ගේන්නේ. හැබැයි පිළිම තලව්වේ මහාධිකාරම්වරයාට උවමනා වුණා ශ්‍රී වික්‍රම රාජසිංහ නැත්තම් කන්නසාමි කුමාරයාව රජු බවට පත් කරවලා එයාට ඕන දේවල් මහාධිකාරම්වරයාට ඕන දේවල් කරගන්න රජු ලවා. හැබැයි ඒක සිද්ධ වුණේ නැහැ. ඊට පස්සේ රජු එක්ක අමනාපයක් ඇති වෙනවා. රජු මොකද කරන්නේ? තමන්ව රජකමට පත් කරපු මහාධිකාරම් පිළිම තලව්වේව නිලයෙන් පහ කරනවා. අයින් කරලා දානවා. ඊට පස්සේ පිළිම තලව්වේ යනවා කෙලින්ම ඉංග්‍රීසීන් ගාවට ඉංග්‍රීසීන්ගෙන් උපකාර අරගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. ඒ වගේම රජ වෙන්න හිටියේ කන්නසාමි නෙමෙයිනේ. ශ්‍රී වික්‍රම රාජසිංහ බවට පත් වුණේ කන්නසාමිනේ. මුත්තුසාමි රජ වෙන්න හිටියේ. ඒතර මුත්තුසාමිව රජ කරවන්න නැතුව පිළිම තලව්වේ කන්නසාමිව රජ කරවපු හින්දා මුත්තුසාමි කුමාරයා කලින් ඉඳන්ම ඉංග්‍රීසීන් වෙතට පලා ගිහිල්ලා හිටියා. ඉංග්‍රීසීන්ගේ උදව් අරන් ආය රජ වෙන්න. දැන් පිළිම තලව්වෙත් ඉංග්‍රීසීන් ගාවට ගියාම රාජ්‍යයට උරුමකම් කියන කෙනෙකුයි හිටපු මහාධිකාරම් කෙනෙකුයි ඉංග්‍රීසීන් ගාව සිටින නිසා ඉංග්‍රීසීන් ලොකු වාසියක් එකකින් ලැබෙනවා. ඒක ලොකු වාසියක්. හැබැයි එහෙමයි කියලා
එකපාරට මහනුවර රාජධානිය ආක්‍රමණය කරන්නත් බැහැ. මහනුවර රාජධානිය ආක්‍රමණය කරන්නට බලපෑ එක හේතුවක් තියෙනවා. ඒ තමයි පුතේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මහනුවරදී අල්ලගන්නවා ඉංග්‍රීසින්ගේ වෙළඳ කණ්ඩායම. ඔත්තුකරුවන් කියලා හිතාගෙන ඔත්තු බලන්න ආපු අය කියලා හිතාගෙන අපි ඒගොල්ලන්ට කියනවා චරපුරුෂයෝ කියලා. එමෙ හිතාගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මේ ඉංග්‍රීසි වෙළෙන්දුන්ව අල්ලගෙන එයාලා ගෙනිච්ච පුවක් තොගයක් රාජසන්තක කරනවා. පුවක් ලොකු ප්‍රමාණයක් ඒගොල්ලෝ ගෙනියනවා වෙළඳාම සඳහා. ඒවා රාජසන්තක කරගන්නවා. රජය තියාගන්නවා. රජු යටතේ ඒවා තියාගෙන ඉන්නව දෙන්නේ නැහැ. මේ සිදුවීම ඇවිල්ලා ෆෙඩරික් නෝර්ත් කියනවා ඉංග්‍රීසි වෙළෙන්දු ටික අනේ මෙහෙමනේ අපිට මේ වගේ ප්‍රශ්නයක් වුණානේ කියලා. ඊට පස්සේ ෆෙඩරික් නෝර්ත් පණිවිඩයක් කියනවා රජුට කරුණා කරලා මේ වෙළෙන්දුන්ගෙන් ගත්ත පුවක් ටික ආයෙ දෙන්න. රජු කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ආයෙ බලනවා ආයෙ උත්සාහ කරනවා ඉල්ල ගන්න. හරියන්නේ නැහැ. හැබැයි ෆෙඩරික් නෝර්ත් මේක වාසියක් කරගන්නවා මහනුවර රාජධානිය අල්ලලා. මොකද රජු ඉංග්‍රීසීන්ගේ වෙළඳ කණ්ඩායමක් සහ ඉංග්‍රීසීන්ගේ වෙළඳාමට බාධා ඇති කරා. ඒක හේතුවක් කරගෙන ඉංග්‍රීසීන් නැත්තම් ෆෙඩරික් නෝර්ත් යටතේ ඒ හමුදාව තීරණය කරනවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මේ රාජ්‍ය ආක්‍රමණය කරන්න ඔහුව අත්අඩංගුවට ගන්න. ඉංග්‍රීසි නීතිය ඒක. වැරැද්දක් කරොත් එහෙම ඒ අත්අඩංගුවට ගැනීම තියෙනවා කොහොමද? ඒක ඉංග්‍රීසි නීතියේ හැටි. ඉතින් ඒ නීතියට අනුව තමයි රජු අත්අඩංගුවට ගන්නට යන්නේ. ඉතින් කරන්න බැරි වැඩක් නේද? කරන්න බැරි වැඩක් ඒ කරන්නේ. ඒක අත්අඩංගුවට ගන්නවා කියන්නේ තමන්ගේම රටට ඇවිල්ලා ජනතාව ශක්තිමත්ව හිටියොත් රජුට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. රජු පුතේ පලා යනවා හංගුරන් කෙතට. මොකද හේතුව මේ ආක්‍රමණයේදී රජුට එකපාරට සේනාව රැස් කරන්න කාලයක් තිබුණේ නැහැ. ඒ නිසා රජු පලා යනවා. මේ පලා යනවා කියලා කියන්නේ හැංගෙන්න මේ බයට හැංගිලා ඉන්න නෙමෙයි. මේ ඒ කාලේ තිබුණු උපක්‍රමයක්. සමහර වෙලාවට ඉතින් මිනිස්සුන්ට ඒ වගේ උපක්‍රමත් ජීවිතේදී යොදන්න වෙනවානේ. සමහර දේවල් වලින් බේරෙන්න ප්‍රශ්න වලින් පැනලා යනවා කියන එක නෙමෙයි. පොඩ්ඩක් ඉවසන්න සිද්ධ වෙනවා. පස්සේ ඉතින් ඒකට මුහුණ දෙන්න. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ රජුත් කරන්නේ. ටික කාලයකට හංගුරන් කෙතට ගිහිල්ලා ඉන්නවා. එහෙට වෙලා සේනාව රැස් කරනවා. කොළඹින් සහ ත්‍රිකුණාමලයෙන් සේනාංක දෙකක් පිටත් වෙනවා. ඉංග්‍රීසියෙන් සේනාංක දෙකක් පිටත් වෙනවා. කොළඹ සේනාවේ ප්‍රධානියා තමයි මැක්ඩෝවල්. එතකොට ත්‍රිකුණාමලයෙන් පිටත් වෙන සේනාවේ ප්‍රධානියා තමයි බාබට් කියලා කියන්නේ. හරි. මේ සේනාංක දෙකම මහනුවර රාජධානියට ඇතුළු වෙනවා. රජු නැහැ. සිංහාසනේ වාඩි කරවනවා අර කලින් රජ වෙන්නට උරුමයක් තිබුණු කෙනා මුත්තුසාමිව. පිළිමතලව්වේ මහාධිකාරම්වරයා ඉන්නවා. ඉංග්‍රීසින් දැන් මහනුවර යටත් කරගන්න. හරි. ටික කාලෙකින් වැඩි දවසක් යන්නේ නැහැ. රජු මහා සේනාවක් රැස් කරගෙන එනවා ආයමත් තමන්ගේ රාජ්‍ය බේරගන්න. මුත්තුසාමි කුමාරයාව ඝාතනය කරනවා. පිළිමතලව්වේ පැනලා යනවා. ඊට පස්සේ ඉංග්‍රීසි සේනාවෙන් ලොකු කොටසක් එහිදී ඝාතනයට ලක් වෙනවා. රජුට හැකියාව ලැබෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට යලිත් තමන්ගේ රාජධානිය බේරගන්න. හරි. 1803 ඉංග්‍රීසීන් හදිස්සියෙම ආක්‍රමණය සිද්ධ කරා. හදිස්සියෙම පැරදුනා. ඉතින් මේක මතක තියාගන්න. ඉංග්‍රීසීන් මෙහෙවන ලද පළමුවන උඩරට ආක්‍රමණය සිංහලයෝ ජයග්‍රහණය කරනවා. සිංහලයන්ට හැකියාව ලැබෙනවා ජයග්‍රහණය කරලා තමන්ගේ රජුවත් බේරගෙන රාජ්‍යත් රැකගන්න. සිංහල ජනතාව නිසා. ඒක හොඳින් මතක තියාගන්න. ඉතින් ඔය ආක්‍රමණය සිද්ධ වෙන්නේ ඔය ආකාරයෙන්. ආක්‍රමණයේ දැන් අවසානයේ වගේ සිද්ධ වෙනකොට ගොඩක් වෙලාවට ඔය වසංගත රෝග, එතකොට වැසි තත්ත්වයන්, දේශගුණික වෙනස්කම් ඕවා මහනුවර ඉන්න හිටිය ඉංග්‍රීසීන්ට, ඒ අල්ලගෙන හිටිය ඉංග්‍රීසීන්ට දරා ගන්න බැරුව ගියා.
ඒ නිසා තමයි එයාලා ගොඩක් අසාර්ථක වුණ හේතුවක් විදිහට ඒක සලකන්න පුළුවන් වෙන්නේ. හරි අපි කතා කරමු ලියාගමු. හරි පුතේ. අපි මහා ඡේද ගණන් ලියන්නේ නැතුව සරලව සටහන ලියාගමු. එතකොට ඕගොල්ලන්ට පාඩම් කරද්දිත් ගොඩාක් පහසු වෙයි. මොකද අපිට විභාගයට මුහුණ දෙනකොටත් සර්ව සම්පූර්ණ දේවල් තියන්නත් ඕනේ. හැබැයි සරලව ඒ දේවල් තියන්නත් ඕනේ. මහා හැලි වගේ තිබුණම පාඩම් කරන්නත් කම්මැලිනේ නේද? නිසා සටහනත් අපි හරි ලස්සනට කරමු. මේ ආක්‍රමණය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අපි කතා කරමු. මෙහෙම ලියා ගන්න පුතේ. පාට පෑන් දෙකක් පාවිච්චි කරත් කමක් නැහැ. ඉස්සල්ලාම තරු ලකුණක් දාලා ලියා ගන්න. උඩරට රජු. උඩරට රජු. කවුද පුතේ මේ ආක්‍රමණ සමයේදී ලංකාවේ හිටිය උඩරට රාජධානියේ රජතුමා කියන්න බලන්න. පින්තූරෙත් ඉන්නවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ලියා ගන්න. ඉදිරියෙන් පොඩි ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ආක්‍රමණය මෙහෙය වූ ආණ්ඩුකාරවරයා. දැන් ඊළඟ රූලේ ලියා ගන්න තරු ලකුණක් දාලා. ආක්‍රමණය මෙහෙය වූ ආණ්ඩුකාරවරයා. කවුද පුතේ මේ ආණ්ඩුකාරවරයා? ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා කවුද එයා? කියන්න බලන්න දන්න කෙනෙක්. අපි දැන් මේ වෙනකම්ම කතා කරේ. 1803 ආක්‍රමණය මෙහෙව ආණ්ඩුකාරවරයා කවුද? ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා. බය නැතුව උත්තර දෙන්න හොඳට. අර ටීවී වැඩසටහන් වල වගේ උත්තර ටික කියන්න ඕනේද? 1803 ආක්‍රමණය මෙහෙයවන්නේ පෙඩ්රික් නෝත් කියන ආණ්ඩුකාරවරයා. ලියා ගන්න. පෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා. ඉස්සරහින් ලියා ගන්න. හරි පුතේ ඊට පස්සේ ලියා ගන්න ආක්‍රමණය
ක්‍රියාත්මක වූ ආකාරය තරු ලකුණේ තුන්වෙනි තරු ලකුණ ආක්‍රමණය ක්‍රියාත්මක වූ ආකාරය මතකයිනේ ඔයගොල්ලන්ට කොළඹින් සහ ත්‍රිකුණාමලයෙන් ඉංග්‍රීසි සේනාංක දෙකක් මහනුවරට පිටත් වෙනවා රජු පලා යනවා හංගුරන් කෙතට මේ ආක්‍රමණයට මුහුණ දෙන්න බැරුව හමුදාවක් ලෑස්ති කරන් හිටියේ නැති නිසා ඊට පස්සේ ඉංග්‍රීසීන් මහනුවර රාජධානිය తాවකාලිකව අල්ලගෙන මුත්තුසාමි කුමාරයාව රජ කරවනවා සිංහාසනයේ වාඩි කරවනවා ඉංග්‍රීසීන් පාලනය මෙහෙවන්න දැන් සූදානම් වෙන ඊළඟට තමයි රජු සේනාවක් අර හංගුරන් ගෙතට පලා ගිහිල්ලා හිටිය ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා මහා සේනාවක් අරගෙන ඉංග්‍රීසීන්ට එලව එලවා පහර දෙන්නේ. හරි. ඒ ටික මතක තියාගන්න ඕනේ හැමෝම. හරි පුතේ. තියාගන්න. ත්‍රිකුණාමලයෙන් සහ කොළඹින් ත්‍රිකුණාමලයෙන් සහ කොළඹින් ඉංග්‍රීසි සේනාංක දෙකක් මහනුවරට පිටත් වූ අතර එහිදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හංගුරන් කෙතට පලා ගියේය. ඉංග්‍රීසින් මුත්තුසාමි කුමාරයාව මහනුවර රජු ලෙස ප්‍රකාශයට පත් කරවන ලදී.
හරි දැන් ඉංග්‍රීසියෙන් හිතන්නේ ඔක්කොම දැන් හරි රජුත් පැනලා ගියා අපිට බයේ දැන් අපේ තමයි මහනුවර රාජධානිය දැන් ඔක්කොම හරි මුතුසාමිත් අපිට ඕන ඕන විදිහට නටවන්න පුළුවන් දැන් ඉතින් මුළු ලංකාවම අපේ ඉංග්‍රීසියෙන් හිතනවා හැබැයි ඉංග්‍රීසියෙන් දන්නේ හඟුරන් කෙත පැත්තේ ඉඳන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සේනාව රැස් කරනවා කියලා. හරි. වෙනම ඡේදකින් පුතේ ලියාගන්න. හඟුරන් කෙත සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හඟුරන් කෙත සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සේනාව රැස් කොට යළිත් මහනුවරට ගොස් මුත්තුසාමිවද ඝාතනය කොට ඉංග්‍රීසීන්වද පලවා දමා මුත්තුසාමිවද ඝාතනය කොට ඉංග්‍රීසීන්වද පලවා දමා මහනුවර රාජධානිය රැක ගන්නා ලදී. මහනුවර රාජධානිය රැක ගන්නා ලදී. එතකොට ඉංග්‍රීසීන් මෙහෙය වූ 1803 පළමු ආක්‍රමණයෙන් ඉංග්‍රීසීන් අසාර්ථක වෙනවා. සිංහලයන්ට ජයග්‍රහණය හම්බ වෙනවා. ඒ වගේම පුතේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට යලිත් මේ රාජධානිය රැක ගන්නට අවස්ථාව ලැබෙනවා. 1803 ආක්‍රමණය ඉංග්‍රීසීන් අසාර්ථකයි. ඊට පස්සේ ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයාට පස්සේ තව ආණ්ඩුකාරවරයෙක් ලංකාවේ ආණ්ඩුකාර ධූරයට පත් වෙලා එනවා. ඒ තමයි තෝමස් මෙට්ලන්. හැබැයි තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරය කාලේ මහනුවර රාජධානිය ආක්‍රමණය කරන්න යන්නේ නැහැ. ඔහු සාමකාමී සහ උපක්‍රමශීලී ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. ඔහුගේ කාලේ බඳව ගන්නවා රජයේ නිලධාරියෙක් ජෝන් ඩොයිලි කියන නිලධාරියා. තෝමස් මෙට්ලන්ගේ කාලේ තමයි ජෝන් ඩොයිලිව මෙහෙට ගෙන්න ගන්න ලංකාවට ගෙන්න ගන්න. ඒතර ජෝන් ඩොයිලිට තිබුණේ මහනුවර රාජධානිය හා සම්බන්ධ තොරතුරු එක් රැස් කිරීම. එතකොට තෝමස් මෙට්ලන් කියන ආණ්ඩුකාරවරයාගෙන් පස්සේ තුන්වෙනි ආණ්ඩුකාරවරයා විදිහට ලංකාවේ පත්වුණු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වන
රොබර්ට් බ්‍රවුන්රික් යටතේ ජෝන් ඩොයිලි සේවය කරනවා. මහනුවර රාජ්‍යයේ තොරතුරු සොයා බැලීම සහ උපක්‍රමශීලීව කටයුතු කිරීම තමයි ඔහුගේ ප්‍රධාන කාර්යය වුණේ. එතකොට රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයාගේ කාලේ මහනුවර රාජධානිය ගැන ගොඩාක් තොරතුරු හොයාගන්නවා. ඒ වගේම රජුත් සම්පූර්ණයෙන්ම කනපිට හැරෙනවා. මේ කාලේදී රජුගේ චර්යාව රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඔය වගේ හේතු කාරණා නිසා 1815 ආක්‍රමණය හොඳින් මෙහෙවන්නට තුන්වෙනි ආණ්ඩුකාරවරයා ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන් අතරින් තුන්වෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වන රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයාට හැකියාව ලැබෙනවා. අපි දැන් කතා කරමු 1815 උඩරට ආක්‍රමණය පිළිබඳව ලියාගන්න මාතෘකාව 1815 උඩරට ආක්‍රමණය. හරි අපි 803 ආක්‍රමණය ගැන ලියාගත්ත විදිහක් තිබුණානේ. තරු ලකුණක් දාලා ඉරි ගහලා ලියාගත්තනේ නේද? ඒ වගේම ලියාගමු මේක. හරි 815 ආක්‍රමණය සරලව අපි සටහන් කරන ගමන් කතා කරමු පුතේ. ලියාගන්න තරු ලකුණක් දාලා උඩරට රජු ඔගොල්ලෝ දන්නවා ඉංග්‍රීසින්ගේ දෙවනි උඩරට ආක්‍රමණය වන සමයෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාම තමයි ලියාගන්න. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා උඩරට රජු. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ඊළඟ රෝලේ තරු ලකුණක් දාලා ලියාගෙන පොඩි ඉරි කෑල්ලක් ඉදිරියෙන් ගහගන්න. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කවුද පුතේ ආණ්ඩුකාරවරයා 1815 ආක්‍රමණය මෙහෙවන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කවුද? කියන්න බලන්න. ඒෂාර කියන්න. ලකින්දු මිනින්දු රුවින් කියන්න පුතේ උත්තරේ 1815 උඩරට ආක්‍රමණය මෙහෙවන්නේ රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාර ලියාගන්න ඉදිරියෙන්. රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයා. තව විශේෂ දෙයක් ඒ ආක්‍රමණය සම්බන්ධයෙන් අපිට නමක් ලියාගන්න තියෙනවා. අපි කතා කරපු නම ජෝන් ඩොයිලි ගැන මෙහෙම ලියාගන්න තරු ලකුණක් දාලා ඊළඟ කරුණ විදිහට ආණ්ඩුකාරවරයාට සහාය වූ නිලධාරියා. ආණ්ඩුකාරවරයාට සහාය වූ නිලධාරියා
ඒ තමයි පුතේ ජෝන් ඩොයිලි. ජෝන් ඩොයිලි. පුතේ මේ ජෝන් ඩොයිලි කියන නිලධාරියා ගැන කතා කරනකොට බොහෝ දේවල් තියෙනවා ඔහු ගැන කතා කරන්න. ඔහු කේම්බ්‍රිජ් කියන විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. උගතෙක්. ඒ වගේම ඔහු ලංකාවට ඇවිල්ලා මුලින්ම එන්නේ තෝමස් මෙට්ලන් කියන ආණ්ඩුකාරවරයාගේ කාලයේදී ඔහුට පැවරුණු කාර්යය මහනුවර රාජධානියේ තොරතුරු එක්රැස් කිරීම. රොබර්ට් බ්‍රවුන්රික් කියන ආණ්ඩුකාරවරයා යටතේත් ඔහු සේවය කරනවා. ඒ කාර්යය ටිකක් වැඩි වෙනවා. තොරතුරු වෙලා රජුත් එක්ක සම්බන්ධ වෙලා ඒ වගේ මහනුවර රාජධානිය සම්බන්ධව ලොකු සම්බන්ධතාවයක් පවත්වා ගැනීම කාර්යයක් බවට පත් වුණා රොබර්ට් බ්‍රවුන්රික්ගේ කාලයේදී ජෝන් ඩොයිලිට. ඉතින් ඔහුට ගොඩක් මහන්සි වෙන සිද්ධ වුණා. එතකොට මහනුවර රාජධානියට යන මේ ජෝන් ඩොයිලි මිනිස්සු එක්ක ගොඩාක් හිතවත් වෙනවා. ඔහු සිංහල කමට සිංහල සංස්කෘතියට ගරු කරන්න පටන් ගන්නවා. භික්ෂුන් වහන්සේලාගෙන් සිංහල භාෂාව ඉගෙන ගන්න, සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න. එතකොට ඔහු දැන් හොඳම උදාහරණයක් තමයි ඒ කාලේ මහා කිවිඳියක් හිටියා පුතේ මහනුවර රාජධානියේ. කිවිඳියක්, කවිකාරියක්. ඒ තමයි ගජමන් නෝනා. ගජමන් නෝනා කියලා කියන්නේ මහනුවර රාජධානි සමයේ හිටිය හොඳම දක්ෂම කිවිඳියක්, කවිකාරියක්. එතකොට මේ දක්ෂම කවිකාරිය එක්ක තරගෙට කවි ලියන්න ජෝන් ඩොයිලිට හැකියාව ලැබිලා තියෙනවා. දැන් හිතන්නකෝ ඉංග්‍රීසි ජාතිකයෙක් වුණත් ඒ කවි ලියන්න සිංහලෙන් කවි ලියන්නේ. ඒකට ඒ කවි ලියනකොට තරගයක් තියලා ඒ වගේම ඒ කාලේ හිටිය හොඳම කවිකාරියෙක් එක්ක තරගෙට කවි ලියනවා කියලා කියන්නේ ඔහු සුවිශේෂී කෙනෙක් ජෝන් ඩොයිලි කියලා කියන්නේ. ඒ වගේම ජෝන් ඩොයිලි හැම වෙලේම සිංහල කමට ගරු කරපු කෙනෙක්. ඒක සමහර වෙලාවට ඔහුගේ උපක්‍රමයේ තිබුණු එක කොටසක් කියලා තමයි හිතන්න පුළුවන්. සිංහලයේ එක්ක මිත්‍ර වෙන්න තිබුණු හොඳම දේ තමයි සිංහල කමට ගරු කිරීම. බුලත් සැපයීම කියන එකට ඔහු ගොඩක් කැමති කෙනෙක්. බුලත් සැපයීම කියලා කියන්නේ පුතේ කෙනෙක් ගෙදරට ආපුවම සංග්‍රහ කරනවා මුලින්ම බුලත් හෙප්පුව දීලා තමයි සංග්‍රහ කරන්නේ. උට ආරාධනා කරන්නේ. බුලත් කාලා තමයි සාකච්ඡාව ආරම්භන්නේ. ඒ වගේ අර සිරිතක් තිබුණා. දැන් උනත් ඔය තියෙන්නේ මනමාලිගේ ගෙදරට මනමාලයා මුල්ම දවසට යනකොට බලන්න යනකොට මනමාලි බුලත් හෙප්පුව අරගෙන එන්නේ. ඔය සිරිත්තල තිබුණු සමහර කොටස් තාමත් ඉතුරුලා තියෙනවා. එතකොට බුලත් අතක් තියලා අපි වඳිනවා නේද? වැඩිහිටියන්ට ගෞරව කරනවා, ගුරුන්ට වඳිනවා. එතකොට ඒ කාලේ තිබුණ අත්තම් ක්‍රමය කියලා එකක්. ශ්‍රමයට ශ්‍රමය හුවමාරු කර ගැනීම. ඒතර බුලත් අතක් අරගෙන තමයි යන්නේ ඒ ගොයම් කැපීමේ මංගල්‍යයකට හෝ කුඹුරේ වැඩ කටයුත්තකට ගමේ මිනිස්සුන්ට ආරාධනා කරන්නේ. එතකොට මේ මිනිස්සු එනවා නම් දැන් මගේ ගෙදරට කවුරු හරි කෙනෙක් එනවා නම් එයාගේ කුඹුරේ මෙහෙම ගොයම් කැපීමේ උත්සවයක් තියෙනවා ඒකට උදව් වෙන්න එන්න කියලා මම මොකද කරන්නේ? එයා ගේන බුලත් අතෙන් කොලයක් ගන්නවා. ඒ ගන්නවා කියන්නේ එකක් ගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ ගෙදරින් එක්කෙනෙක් එනවා කියන එක. ඒ වගේ සිරිත් තිබුණා. ඉතින් මේ දේවල් වලට ගරු කරපු ජෝන් ඩොයිලි එයාගේ ගෙදරට එන මිනිස්සුන්ටත් බුලත් සැපයීම සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ සිංහල සංස්කෘතියට ගරු කරලා සිංහලයන්වත් Tamanගේ පැත්තට හරව ගන්නවා. ඒ වගේම රදලවරුන් එක්ක මිත්‍රශීලීව කටයුතු කරනවා. ඒ වගේ බොහෝ දේවල් කරලා රජුත් එක්කත් මිත්‍ර වෙනවා. රජුටත් තෑගි භෝග ලබා දෙනවා. රජුත් ජෝන් ඩොයිලට තෑගි භෝග දෙනවා. ඔය වගේ ලොකු සම්බන්ධතාවයක් ඇති කරගෙන තමයි මහනුවර රාජධානියේ සියලුම තොරතුරු ජෝන් ඩොයිලි විසින් හොයා දෙන්නේ රොබර්ට් බ්‍රවුන්රික්ට.
ලියා ගන්න අර වගේම තරු ලකුණක් දාලා ජෝන් ඩොයිලි මහනුවර රාජ්‍ය සම්බන්ධව ජෝන් ඩොයිලි මහනුවර රාජ්‍ය සම්බන්ධව ස්වාගත් තොරතුරු හරි ඒ තොරතුරු පුතේ අපි එකින් එකට ටිකක් ලියා ගමු අපි බලමු මොනවාද මේ තොරතුරු කියන්නේ ලියා ගන්න රජුට පක්ෂපාතී හා අපක්ෂපාතී රදලයන් ගැන රජුට පක්ෂපාතී හා අපක්ෂපාතී රදලයන් ගැන රජුට පක්ෂපාතී අය ඉන්නවා රජුත් එක්ක තරහ අය ඉන්නවා ඒ වුණාට පෙන්නන්නේ නැහැ තරහව කොමරේ දෙකොල්ලෝ එක්කම ජෝන් ඩොයිලි මිත්‍ර වෙනවා පක්ෂපාතී අය කියන්නේ රජුගේ බලය ගැන රජුගේ දක්ෂතා ගැන ඒවත් දැනගන්න අපක්ෂපාතී අය කියන්නේ රජුත් එක්ක තරහ අය කියන්නේ රජුගේ දුර්වලතා ගැන කවුරුත් දැන් සාමාන්‍යයෙන් කෙනෙක් හොඳට ඉඳලා හොඳ මිත්‍රයෝ වෙලා එකපාරට තරහ වුණ ගමන් අනිත් මිනිස්සුන්ට කියන්නේ දුර්වලතා ගැනනේ බයින්නේ දුර්වලතා යදලා අරගෙන ඒක සිංහලයන්ගේ හැටි වෙන්න පුළුවන්. ඉතින් ජෝන් ඩොයිලි මේක හොඳින් දැනගෙන අපක්ෂපාතී රදවරුන්ගෙන් රජුගේ දුර්වලතා රැසක් හොයා ගන්නවා. ඉගෙන ගන්නවා. ඒ වගේම තව එකක් ලියා ගන්න යුද අවස්ථාවලදී රජු සැඟවෙන ස්ථාන යුද අවස්ථාවලදී රජු සැඟවෙන ස්ථාන එතකොට ඔය හංගුරන් කෙත වගේ තැන් වල රජු සැඟවෙන්නේ මොන වගේ ස්ථානද එතකොට තව ස්ථාන මොනවාද කියලා හොයා ගන්නවා ආක්‍රමණ වලට මුහුණ දෙන්න නොහැකි වුණු අවස්ථාවලදී රජු හැංගෙන තැන් රාජ්‍ය භාණ්ඩාගාරය ගැන තව එකක් රාජ්‍ය භාණ්ඩාගාරය ගැනත් තොරතුරු ඉගෙන ගන්න මහනුවර රාජධානියට ඇතුල්වීමට හැකි වෙනත් මාර්ග තවේ තවරුතුරත් දැනගන්න. මහනුවර රාජධානියට ඇතුල්විය හැකි වෙනත් මාර්ග එතකොට දැන් ඔය අපි වර්තමානයේදී කියන පෑලිය ගොඩ ඔය කැලණිය කිරිබත් ගොඩ කඩවත ඔය හරහා තිබුණු මාර්ගනේ එදත් තිබුණේ හැබැයි තව අතුරු මාර්ගයක් තිබුණා ඉංග්‍රීසියෙන් ඒවා දන්නේ නැහැ හැබැයි ජෝන් ඩොයිලි කොහොම හරි ඒවත් හොයාගන්න. ඉතින් ඔය වගේ තොරතුරු රැසක්
දැනගන්න රජුගේ දුර්වලතා මොනවාද, හැකියාවන් මොනවාද, රජුට පක්ෂපාතී අපක්ෂපාතී රජලයෝ කවුද, මහනුවර රාජධානියට ඇතුල් වෙන්න පුළුවන් වෙනත් මාර්ග මොනවද, ඔය හැමදේම හොයාගන්න ගමන් පුතේ රජුත් එක්කත් මිත්‍ර වෙලා රජුට තෑගි භෝග දෙනවා. වැඩිපුරම දෙන්නේ මොනවාද තෑගි භෝග විදිහට? මත්පැන්. මත්පැන් තමයි දෙන්නේ. ශ්‍රී කුමාරසිංහ රජතුමා මුලදී ඇත්තටම හොඳ කෙනෙක්, සත්ව ඝාතනය පවා තහනම් කරපු කෙනෙක්. එහෙම කෙනෙක් අන්තිමට මේ මත්පැන් පානයට හුරු වෙන එක ඉංග්‍රීසින්ගේම උපක්‍රමයක් කියන්නත් පුළුවන්. එම් හුරු වෙලා අවසානයේදී මොකද වෙන්නේ? මිනිසුන්ට වද හිංසා පමුණුවනවා. අමානුෂික දඬුවම් ලබා දෙනවා. සුළු වැරැද්දකට පවා මරණ දණ්ඩනය ලබා දෙනවා. ඔය වගේ දේවල් කරලා මිනිසුන්ගේ අප්‍රසාදයට ලක් වෙනවා. මේ හැම දෙයකින්ම වාසියක් වෙන්නේ වෙන කාටවත් නෙමේ ඉංග්‍රීසීන්ට. ඉංග්‍රීසින් දැන් තොරතුරුත් හොයාගත්තා. හැබැයි ඉංග්‍රීසින්ට එකපාරට ආක්‍රමණය කරන්න බෑ. රජුත් වැරදි කරනවා. සිංහලයන්ට තමයි වැරදි කරන්නේ. ඒ වුණාට ඉංග්‍රීසින්ට ඒක හරියන්නෙත් නෑ ආක්‍රමණයට. ඉංග්‍රීසින්ට වැරැද්දක් කරලා තියෙන්නත් ඕනේ. අපි බලමු ඉස්සරහට ආක්‍රමණය කොහොමද සිද්ධ වුණේ කියලා. හරි, ඉතින් දැන් මේ අපි කතා කරන්නේ තාම මේ ආක්‍රමණයට ඉංග්‍රීසින් සූදානම් වෙන උපක්‍රමශීලීව. දැන් මේ රොබර්ට් බ්‍රවුන් ඩික් පත් වෙන්නේ පුතේ ලංකාවේ තුන්වන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විදිහට 1812. ඒතර පත්තුණු ගමම්ම ඔහු සැලසුම් කරන්නේ මේ මහනුවර රාජධානිය ආක්‍රමණය කරන්නේ කොහොමද කියන එක ගැන. ඒ සැලසුම 1812 ඉඳන් 1815 දක්වාම ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 3ක් වැනි කාලයක් කොහොම හරි සැලසුම් කරලා ආක්‍රමණය මෙහෙයවනවා. ඒකට තමයි ජෝන් ඩොයිලිව වැඩිපුර යොදාගත්තේ. එතකොට මේ ආක්‍රමණය මෙහෙවන්න පෙර ඉංග්‍රීසීන්ට තවත් වාසියක් වුණු දෙයක් තමයි රජු අමානුෂික ලෙස හැසිරීම. රජුගේ හැසිරීම් රටාව මහනුවර රාජ්‍යයේ අභාවයට හේතුවක් වෙනවා. හරි. දැන් අපි තව තරු ලකුණක් දාලා ලියාගමු. රජු කළ වැරදි. රජු ගොඩක් වැරදි කරනවා පුතේ. අපි එකින් එක ඒවා සාකච්ඡා කරමු. ලියන ගමන් සාකච්ඡා කරමු. කාලයක් ඉතුරු කරගන්න ඕන නිසා ලියා ගන්න පුතේ. පිළිමතලව්වේ මහාධිකාරම්ව ඝාතනය කිරීම. පිළිමතලව්වේ මහාධිකාරම්ව ඝාතනය කිරීම. හරි. රජු කරපු ලොකු වැරැද්දක් ඒක. පිළිමතලව්වේ මහාධිකාරම් කියලා කියන්නේ පුතේ කන්නසාමිව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බවට පත් කරපු ඒ මහාධිකාරම්වරයානේ. එතකොට මේ කන්නසාමි කුමාරයාව ශ්‍රී වික්‍රම රාජසිංහ බවට පත් උනේ පිළිමතලව්වේ මහාධිකාරම් නිසා. ආරවුලක් නිසා මුලදී පිළිමතලව්වේව නිලයෙන් පහ කරා. ඊට පස්සේ මහාධිකාරම් ඇහැලේ පොළව පත් කරගත්තා ඒ දූරයට. ඊට පස්සේ පිළිමතලව්වේ ඉංග්‍රීසින් වෙත පලා ගිහිල්ලා 1803 ආක්‍රමණයට උදව් වුණානේ ඉංග්‍රීසීන්ට. ඕක දැනගන්නවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ඒ වෙනකන් දන්නෙත් නැහැ. අවුරුදු 10කට පස්සේ තමයි දන්නේ මේ 1803 ආක්‍රමණයට පිළිමතලව්වේත් හවුල් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ පිළිමතලව්වේ කොහෙන් හරි හොයාගෙන අල්ලගෙන
මරණ දණ්ඩනය නියම කරනවා ඔහු ඇතුළු තවත් කිහිප දෙනෙකුට. එක වැරැද්දක්. තව එකක් තමයි පරණාතල හිමියන් ඝාතනය කිරීම. පරණාතල හිමියන් ඝාතනය කිරීම. මහා පාප කර්මයක් කරගන්න. මිනිස්සු අතර අප්‍රසාදයට ලක්වෙන දෙයක් මේ රජු කරගන්නේ හාමුදුරු කෙනෙක්ව. කුඩා පුළුන් වහන්සේ කියලත් කියන උන්වහන්සේට ඒ හාමුදුරුවන්ව ඝාතනයට ලක් කරනවා නොකළ වැරැද්ද. රාජ්‍ය කුමන්ත්‍රණයක් කියලා හිතා. තව එකක් ලියාගන්න රජු කරපු තව ලොකු වැරැද්දක්. මිනිස්සු සුළු වැරැද්දකට පවා මිනිසුන්ට මරණ දඬුවම් ලබා දීම. සුළු වැරැද්දකට පවා මිනිසුන්ට මරණ දඬුවම් ලබා දීම. හරි. දැන් පිළිමතලව්වේගෙන් පස්සේ මහාධිකාරම් ලෙස පත් කරගන්නේ ඇහැලේ පොළවනි. මේ ඇහැලේ පොළ කියන මහාධිකාරම්වරයා සබරගමු ප්‍රදේශය තමයි බැලුවේ. සබරගමු ප්‍රදේශය තමයි ඔහුට භාරව තිබුණේ. එතකොට මේ සබරගමු ප්‍රදේශයේ ජනතාවත් එකතු කරගෙන රජුගේ මේ නොමනා හැසිරීම් වලට විරුද්ධව කැරැල්ලක් ඇති කරන්න ඇහැලේ පොළ මහාධිකාරම් තීරණය කරනවා. කැරැල්ල ආරම්භ වෙනවා. හැබැයි ඒ ආරම්භයේදීම කිසිම සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ. හේතුව ජනතාව වැඩි එකතු වෙන්නේ නැහැ. මොකද නිකමට හරි කවුරු හරි මේකට සම්බන්ධයි කියලා දැනගත්තොත් රජු මොකද කරන්නේ? පෞල් පිටින්ම ඝාතනය කරනවා. මරණ දඬුවම් ලබා දෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට මිනිස්සු මේ කැරැල්ලට එකතු වෙන්නේ නැහැ. ඉතින් මේ කැරැල්ල අසාර්ථක වීමත් එක්කම රජුත් දැනගන්නවා මෙහෙම කැරැල්ලක් ඇහැලේ පොළ තමයි සූදානම් කරලා තියෙන්නේ කියලා. ඇහැලේ පොළව අල්ලගන්න තමන්ගේ සෙබළුන්ව යවනවා. රජුගේ සෙබළුන්ව යවනවා. හැබැයි ඇහැලේ පොළ වෙනකොට ඉංග්‍රීසින් වෙත පලා යනවා. ඇහැලේ පොළව අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ ශ්‍රී වික්‍රමසිංහ රජතුමාට. හැබැයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා එතනින් නතර වෙන්නේ නැහැ. ඔහු මොකද කරන්නේ? ඇහැලේ පොළ කුමාරි හාමි, ඒ කියන්නේ ඇහැලේ පොළගේ බිරිඳ සහ දරුවන් නෑදෑයන් ඇහැලේ පොළ පරම්පරාවම ඝාතනය කරන්න තීරණය කරනවා. ඇහැලේ පොළ කුමාරි හාමි සහ දරුවන්ට අමානුෂික දඬුවම් ලබා දීම සිද්ධ කරනවා. ලොකු පිරිමි ළමයාව අල්ලගෙන ඇවිල්ලා හිස ගසා දමන්න යනකොට ඒ දඬුවම් ලබා දෙන ස්ථානයක් පූජනීය ස්ථානයක් දේව සංහිඳ කියලා කියන්නේ දළදා මාලිගාවයි රජ මාලිගාවයි අතරමැද තිබුණා පූජනීය ස්ථානයක් දේව සංහිඳ. එතන තමයි දඬුවම් කරන්නත් යොදාගත්තේ. ඒකත් ලොකු වැරැද්දක්. ඇහැලේ පොළ කුමාරි හාමි සහ දරු තිදෙනාව ගෙනල්ලා
ඒ ස්ථානයේදී දඬුවම් දෙන්න මිනිස්සු ඉස්සරහා දඬුවම් දෙන්න තීරණය කරනවා. ලොකු පුතාව අරන් ඇවිල්ලා දංගෙඩියට හිස තියන්න යනකොට ඔහු කොහොම හරි බේරිලා ඇවිල්ලා අම්මගේ සාරි පොටේ එල්ලෙනවා. කුමාරි හාමිගේ ඇඟේ එල්ලෙනවා. ඊට පස්සේ ඊළඟ පුතා දෙවනි පුතා මද්දුම බණ්ඩාර ඔගොල්ලෝ අහලා ඇති අයියන්ඩිය බියනවන්න මැරෙන සැටි මම පෙන්නන්නම් කියලා දංගෙඩියට හිස තියනවා. ඔහු හිටියනම් ලංකාවේ වීර චරිතයක් වෙනවා කියලා තමයි විද්වතුන්ගේ අදහස. එතකොට දැනුත් ඉන්නවා මද්දුම් බණ්ඩාරලානේ. මල්ලිලා ඉන්නවා දැනුත් නේ සමහර අයියලට අයියන්ඩිය බියනවන්න දුහන හැටි මම පෙන්නන්නම් කියලානේ අල්ලගන්නවත් හම්බ වෙන්නේ. හරි. කොමාරි අර අයියවත් අල්ලගෙන ඇවිල්ලා එයාගේ තිස ගසා දමනවා. පුංචි දරුවෙක් ඉන්නවා ඇහැලේපොළ කුමාරි හාමිට ගැහැණු දරුවෙක් කිරිබුණ වයසේ. ඇහැලේපොළ කුමාරි හාමිට තමයි ඒ දඬුවම ලබා දෙන්න කියලා බල කරන්නේ. ලොකු වංගෙඩියක් ඒ කාලේ තිබුණු දඬුවම් වලට යොදාගත්ත දෙයක් පුතේ. ලොකු වංගෙඩියට අර පුංචි දරුවව දාලා අම්මට කියනවා කොටන්න කියලා. මෝල් ගහෙන්. කොච්චර අමානුෂිකද. ඒක කරන්න ලැබෙන්නේ නැහැ කතාවල තියෙන විදිහට. ඉතින් වදකය හැබැයි ඒක කරනවා. ඊට පස්සේ කුමාරි හාමිව අල්ලගෙන ඇවිල්ලා බෙල්ලේ ලොකු ගලක් යට ගහලා අත් දෙක අකුල් දෙක බැඳලා බෝගම්බර බැවේ ගිල්වා දමනවා. නෑදෑයන්ටත් ඒ දඬුවම ලබා දෙනවා. ඇහැලේපොළ පරම්පරාවේ ලොකු කොටසකට. ඉතින් ඔය වගේ අමානුෂික දේවල් කරනකොට මිනිස්සු රජුගෙන් ටික ඈත් වෙනවා. ඈත් වෙලා හිටිය අයත් සම්පූර්ණයෙන්ම දැන් ඈත් වෙලා මේ සිදුවීමත් එක්ක. සතියක් දෙකක් යනකම් මහනුවර මිනිස්සු ලිප ගිනි මෙලෙව්වේ නැහැ කියලා තමයි තියෙන්නේ සාහිත්‍යයේ. ඒ කියන්නේ ගෙදර උයලත් නැහැ. මොන හරි සුළු කෑමක් කාලා ඉන්නට ඇති. එච්චර ශෝකයක් මහනුවර පුරාම පැතිරෙනවා මේ හේතුවත් එක්ක. ඉතින් රජු කරන අමානුෂීයම දඬුවම රජුගේ ජීවිතයේ අවසානය සිද්ධ වෙන්නෙත් ඔය දේවල් එක්ක තමයි. ලියාගන්න තව රජු කරපු වැරැද්දක්. ඇහැලේපොළ කුමාරි හාමි සහ දරුති දෙනාට ඇහැලේපොළ කුමාරි හාමි සහ දරුති දෙනාට අමානුෂික දඬුවම් ලබා දී. අමානුෂික දඬුවම් ලබා දී. හරි පුතේ. දැන් ඔය බෝගම්බර වැව ප්‍රතිසංස්කරණය කරන්න, දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කරන්න ඒ වැඩ කටයුතු වලට සබරගමුව, සත්කෝරළය, සතර කෝරළය වගේ ප්‍රදේශවල ටිකක් නගරයෙන් බැහැර ප්‍රදේශ මේවා ජනතාව ගෙන්වගෙන ඒ වැඩ කරගන්නවා රජු. හැබැයි නීතියක් දානවා ඒ දුර ප්‍රදේශවල ඉඳලා ආවත් මහනුවර නම් නවතින්න බෑ. කිසිම කෙනෙක්ට මහනුවර රාජධානියේ ඒ නගරේ නවාතැන් ගන්න බැහැ. කොහෙට හරි ඒ පිට තැනකට ගිහිල්ලා නගරයෙන් පිටත ගිහිල්ලා ඉඳලා ආයේ එන්න ඕනේ උදේවරුේ වැඩ කරන්න. මිනිස්සුන්ට ගොඩාක් අපහසුතා ඇති වුණා. සමහර නිින්දක්වත් නැහැ මිනිස්සුන්ට. ගිය ගමන්ම කාලය අවසන් වෙනවා. නිදා ගන්න කාලයක් නැහැ. ආයෙ එන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඉතින් මිනිස්සු අපහසුතාවයට පත් කරපු දේවල්. තියාගන්න එකත් බෝගම්බර වැව සහ බෝගම්බර වැව සහ දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය
කිරීම වැනි දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කිරීම වැනි කටයුතුවලට සහභාගී වූ මේක ලියාගන්න. සබරගමු සත්කෝරළේ සතර කෝරළේ වැසියන්ට මහනුවර නවාතැන් ගැනීම තහනම් කිරීම කියලා අවසන් කරන්නකො ඒක පුතේ. හරිනේ. හරි ඉතින් ඔය වගේ හේතු කාරණාත් එක්ක එක පැත්තකින් ඉංග්‍රීසීන් මහනුවර රාජධානිය තොරතුරු සොයා ගැනීම රජු කරපු වැරදි ඔය වගේ හැම එකක් එක්කම ඉංග්‍රීසින්ට වාසි වෙනවා මහනුවර රාජධානිය අල්ලා ගැනීමේදී සහ පහසුවක් වෙනවා. ඒ වගේම ඉංග්‍රීසීන්ට දැන් තොරතුරු හොයාගත්තා කියලා රජු සිංහලයන්ට වැරදි කරා කියලා ඉංග්‍රීසීන්ට රජු අත්අඩංගුවට ගන්න බැහැනේ. ඉංග්‍රීසියට විරුද්ධව රජු මොන හරි දෙයක් කරලා තියෙන්න බෑ රජු අත්අඩංගුවට ගන්න නම් ඉංග්‍රීසි නීතියට අනුව. ඉතින් ඒකත් ඉංග්‍රීසියෙන් සැලසුම් කරනවා. මහනුවරට යවනවා වෙළෙන්දු කණ්ඩායමක්. තව පැත්තකින් ආරංචියක් යවනවා ඔන්න මහනුවරට එනවා මේ ඉංග්‍රීසින්ම කරන වැඩ. මහනුවරට එනවා ඔත්තු බලන්න කණ්ඩායමක් කියලා. මේ ඇත්තම වෙළෙන්දු යන්නේ. අනිත් පැත්තෙන් යවන පණිවිඩේ ඔන්න ඔත්තු බලන්න එනවා කියලා. රජුට යවනවා. සරපුරුෂය කියලා කියන්නේ. එතකොට රජු මොකද කරන්නේ? මෙයාලා මහනුවර නගරයේදී අල්ලගෙන මෙයාලට අංග ඡේදනය කියන දඬුවම ලබා දෙනවා. අංග ඡේදනය කියන්නේ පුතේ ඒ කාලේ තිබුණු දඬුවම් ක්‍රමයක් මහනුවර රාජධානියේ ශරීරයේ අංග කපා ඉවත් කිරීම. කන, නාසය, අත, පය වගේ ඒ අංග ටික කපන. ජීවත් වෙලා වැඩකුත් නැහැ. මහනුවර දඬුවම් ක්‍රමයක්. මේ චරපුරුෂයන්ව අල්ලගෙන චරපුරුෂයෝ නෙමෙයි ඇත්තටම මේ වෙලෙන්දු ඉංග්‍රීසි වෙලෙන්දු එයාලගේ කන් නාස් අත පය කපලා දානවා රජුගේ අනින් රජු අන දෙනවා සෙබළුන්ට මේ දේ කරන්න කියලා. ඉතින් මේක ආරංචි වෙනවා රොබර්ට් බ්‍රවුන්රික්ට. රොබර්ට් බ්‍රවුන්රික්ටත් ඇත්තටම ඕනුනේ රජුගේ අතින් මේ වැරැද්ද සිද්ධ කරගන්න තමයි. ඒ ගැන අහගන්න තමයි. ඊළඟට රොබර්ට් බ්‍රවුන්රික් තීරණය කරනවා මහනුවර රාජධානිය ආක්‍රමණය කරන්න රජුවත් අත්අඩංගුවට ගන්න. දැන් රජු ගාව කවුරුත් නැහැ. මිනිස්සුත් නැහැ. 803 හිටියනේ හැමෝම. රජු බේර ගන්න කට්ටිය හිටියනේ සේනාව අරන් ගිහලා රජු ගැහැව්වේ ඒකනේ ඉංග්‍රීසින්ට. හැබැයි දැන් 815 වෙනකොට කවුරුත් නැහැ. රජු තනි වෙලා. ඉන්නේ බිසෝවරු දෙන්නෙක් විතරයි.
රජු හැංගෙන්න යනවා. රජුට හිතවත් කෙනෙක් හිටියා. ඔහුගේ නිවසට. මැද මහනුවර බෝමුරේ ග්‍රාමයේ උඩුපිටිය ආරච්චි නිවසේ රජු ගිහිල්ලා හැංගිලා ඉන්නකොට කොළඹින් ත්‍රිකුණාමලයෙන් සේනා දෙකක් පිටත් කරලා මැද මහනුවරට ඉංග්‍රීසීන් රජුව අත්අඩංගුවට ගන්න. රජුව අත්අඩංගුවට අරගෙන කොළඹට ගේනවා. ඉතා ගෞරවයෙන් ගේන්නේ. දැන් ඉංග්‍රීසීන් දන්නවා දැන් ඉතින් අපිට ආයේ රජුට දඬුවම් දීන්න අපිට වැඩක් නැහැ. මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ අපි හොඳ කට්ටිය කියලා. ඒ නිසා රජුව දෝලාවෙන් ගෙනියන්නේ. බිසෝරුන්ට දෝලාවෙන් ගෙනියන්නේ. ඊට පස්සේ වෙල්ලෝරයට පිටුහල් කරනවා කොන්වෝලිස් කියන නෞකාවේ දාලා. හරි. අපි සටහන් කරගමු. මෙන්නම ලියා ගන්න ආක්‍රමණයේ ක්‍රියාත්මක වීම කියලා තරු ලකුණක් දාලා. ආක්‍රමණයේ ක්‍රියාත්මක වීම. කොළඹින් සහ ත්‍රිකුණාමලයෙන් සේනාංක දෙකක් පිටත් වී. යටතේ ලියා ගන්න. කොළඹින් සහ ත්‍රිකුණාමලයෙන් සේනාංක දෙකක් පිටත් වී එක්දා 1815 ආක්‍රමණය ආක්‍රමණය ඉංග්‍රීසින් ආරම්භ කරන ලදී. රජු තම බිසෝවරුන් සමග මැද මහනුවර බෝමුරේ ග්‍රාමයේ සැඟවී සිටියේදී ඉංග්‍රීසීන්ගේ ග්‍රහණයට හසු විය. දැන් ඔය වෙලාවේ පුතේ ඔය සිංහල රදලය මොකද කරන්නේ? පැනපු ගමන් රජුට බිසෝවරුන්ට පහර දෙන්න ගන්නවා. කනේ කරේ දාගෙන හිටපු ඔය රත්තරන් මැණික් එබ්බ වූ ආභරණ ටික ගලව ගන්නවා මේ රදලයෝ. ඉංග්‍රීසින් නියපොත්ත කිරිහැරයක්වත් ඒගොල්ලන්ට කරන්නේ නැහැ. මේ රදලයෝ සිංහලයෝ තමයි කරන්නේ. ඊට පස්සේ ඔය රජුගේ අගබිසවගේ නම තමයි රංගම්මා කියලා කියන්නේ. රංගම්මා බිසව. එයාගේ කනේ තිබුණු කරාබුවක් එක රදලවරයෙක් කොහොම ඇදලා ගන්නවා. එයාගේ කන ඉරෙනවා. ඒ ලේ තැවරුණු හැට්ටය තාමත් තියෙනවා කොළඹ කෞතුකාගාරයේ.
බලන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඊට පස්සේ රජුව ගෞරවයෙන් අරන් ඇවිල්ලා කොන්නෝලිස් නැවෙන් වෙල්ලෝරට පිටුවහල් කරනවා. අපි ඒකත් සටහන් කරගමු. වෙනම ලියා ගන්න. මහනුවර සිට ඉතා ගෞරවයෙන් මහනුවර සිට ඉතා ගෞරවයෙන් රජුව කොළඹට ගෙනා ඉංග්‍රීසීන් රජුව කොළඹට ගෙනා ඉංග්‍රීසීන් කොන්වෝලිස් නැවෙන් කොන්වෝලිස් නැවෙන් ඉන්දියාවේ වෙල්ලෝරයට පිටුවහල් කරන ලදී. ඉන්දියාවේ වෙල්ලෝරේ බලකොටුවක් තිබුණා පුතේ. ඒකට තමයි පිටුවහල් කරලා හිර කරන්නේ. ඉන්දියාවේ වෙල්ලෝරයට පිටුවහල් කරන ලදී. හරි පුතේ. ඉතින් අපි 11 වෙනි දෙවෙනි පාඩම දැනට මෙතනින් අවසන් කරමු. ඔයගලන්ට පුතේ සවස් 4ට සම්බන්ධ වෙන්න පුළුවන් 10 වෙනි පාඩම් එක්ක අපි දැන් දෙවෙනි පාඩම කරගෙන යන්නේ තාම. ඒක ඔයගලන්ට ලැබෙන ලොකු වරප්‍රසාදයක් නේ 10 වෙනි පාඩම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි එහෙනම් මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන් ඔයගලන්ට කියන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? අහන්න දෙයක් තියෙනවද මේ පාඩමේ මොන හරි ගැටලුවක් සම්බන්ධව? හරි එහෙනම් අපි අදට අපේ පන්තිය නතර කරමු. 10 වෙනියට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න සවස් 4ට තියෙන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. සර්